අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ක්‍රීඩාලෝලිය ඔබ සියලු දෙනාටම. ඔබ දන්නවා මේ දිනවල batsman.com අපි තවත් සුවිශේෂී තරගයක් ඔබ වෙතට ගෙනාවා. වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වයස අරුදු 19 පහළ තරගාවලිය ආදාලාදන කාණ්ඩවල ජනප්‍රියතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරන තරගයේ තියෙන මේ තරගය මාස දෙකකට ආසන්න කාලයක් දැන් පැවැත්වුණ අවසන් මහා තරගය කරා දැන් අපි පැමිණ තිබෙන්නේ. ඉතින් මේ තරගය පිළිබඳවත් අපි කතා බහක් කියමුත් සූදානම් මෝෂද රැඳී සිටිනවා මාත් සමගින්. අයිබෝන් ඕෂද? අයිබෝන් සුනෙත්. මම හිතන්නේ තමත් උණුසුම් දින කිහිපයක් ගත වුණේ අවසන් දින 4ක් උණුසුම් තරග කිහිපයක් අපිට දක්නට ලැබුණා. ඉතින් ඒ අනුව දැන් මේ එක් කාණ්ඩයන් වලට කාන්තාංශයට ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් අවසන් මහා තරගය සඳහා තේරීපත් වී අවසానයි. ඉතින් අවසන් මහා තරගයේ පැවැත්වුණ ආකාරය පිළිබඳව තමයි අපි අද දිනේදී මේ වැඩසටහනෙන් කතා බහ කිරීමට සූදානම් සිටින්නේ. ඉතින් ඒකම අපි තව එක් දෙයක් කරන්න සූදානම් මේ වැඩසටහන ආරම්භයේම සූදානම් සිටිනවා. මතක් කරනවා මේ තරගයට සහභාගී වුණු සියලුම ක්‍රීඩකයන්ට ක්‍රීඩිකාවන්ට ස්තුතිවන්ත වෙනවා අපත් සමගින් මේ තරගය සාර්ථක කර ගැනීමට එකතු වුණාට. ඉතින් ඔවුන් මේ තරගයේ අර අපි දන්නවා ඕනම ක්‍රීඩාවක තිබෙනවා ජයග්‍රහණය පරාජය මෙන්න මේ කාරණා සමසේ අපි විඳ දරා ගන්නට ඕනේ. ඉතින් මේ කාරණා විඳ දරා ගනිමින් ජයග්‍රහණය කරන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට අවස්ථාව ලබා දෙමින් ඉදිරියට යන අවස්ථාව ලැබුණා. ඉතින් ඒ අනුව අවසන් ක්‍රීඩකයා නැත්නම් ක්‍රීඩිකාවන් දෙදෙනා වෙත අපි දැන් පැමිණ තිබෙන්නේ. ඖෂධ දැන් අර අපි වෙනසක් කරා අවසන් වටේදී නැත්නම් සෙමි ෆයිනල්ස් කිව්වොත් අපි නැත්නම් පෙනල්ටි මේට් ක්වෙස්ට් එකේ පොඩි වෙනසක් වුණාට ඖෂධ ඒක ලොකු තරගයක් ඇති කරන්නට සමත් වුණා. මොකද අපි හවස 4 සිට පැය 3ක් පැයෙන් පැය තමයි යාවත් කාලින කරේ කොයි ආකාරයෙන්ද ඡන්ද ප්‍රමාණය කියලා අවසන් පැය 3 ක්‍රීඩකයන් කවුරුත් දැනගෙන හිටියේ නැහැ. මොකක්ද අවසානයේ වෙන තෙක් ඔවුන්ගේ ප්‍රතිඵලය කියන කාරණාව. ඉතින් මේ ආකාරයේ තරගයක් ඇති කරන්නට සමත් වුණා. ඉතින් මොකද හිතන්නේ පෙනල්ටි මේට් ක්වෙස්ට් එක ගැන ඖෂධ ඔයාගේ මතය කොහොමද? අවසුනෙත් මම හිතන්නේ අපි හොඳ තරගයක් දැක්කා. සියලුම ක්‍රීඩකයන්ගේ සියලුම ඩිවිෂන් වල පළමු කාණ්ඩය දෙවෙනි කාණ්ඩය තෙවැනි කාණ්ඩය වගේම තමයි කාන්තාංශයේත් මම හිතන්නේ හොඳ තරගාවලියක් අපි දැක්කා. ඒ අර අපි කරපු වෙනස්කම ඒ කරපු පොඩි වෙනස්කමින්ද මම හිතන්නේ ලොකු හොඳ තරගාවලියක් අපිට බලන්න ගන්නට හැකි වුණා ඒ පෙනල්ටි මේට් ක්වෙස්ට් වටේ. ඉතින් මේ the final quest එකට මේ අවසන් තරගයටත් ඒ වගේම වෙනස්කම් කිහිපයක් එක්ක අපි යන්න තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ සුනිල්. ඖෂධ දැන් අපි තරගයේ අවසන් මහා තරගය පිළිබඳව කතා කරන්නට කලින් කවද්ද මේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ? මම පාත්තනට සූදානම් තිබෙන්නේ batsman.com මේ වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරන තරගය. ඔවුසුනෙත් ඔබ ඉස්සෙල්ලා කිව්වා වගේම මේ මාස දෙකකටත් වැඩි කාලයක් තිබ්බ මේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සොයන මේ ගමනේ අවසාන මහා තරගය අපි දැනට දින වකවානු යොදලා තින්නේ මේ ජූලි මාසේ 24 වෙනිදා. ඉතින් එදා තමයි මේ අවසාන මහා තරගය අපි තියන්නට බලාපොරොත්තු වෙන්නේ. එතන ජූලි මාසේ 24 වෙනිදා මේ ජනප්‍රියතම පාසල් ක්‍රීඩකයා කවුද ක්‍රීඩිකාව කවුද කියන කාරණාව තෝරාපත් කරගන්න උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා සුපුරුදු පරිදි නැත්නම් පැය 12ක කාලයක් ඔබට ලබා දෙනවා. ඔබගේ පාසලේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් කරගන්නට ජූලි 24 වෙනිදා මම හිතන්නේ පහසු දිනයක් සෙනසුරාදා දිනයක් එකතු වන්නේ අවසන් මහා තරගය සඳහා. ඉතින් සෙනසුරාදා දිනේදී ඔබට හැකියාව තිබෙනවා කවුද මේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රීඩිකාව මේ වයස අරුදු 19 පහළ අදාළ කාණ්ඩයන් වල ජනප්‍රියතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව කවුරුන්ද යන වගේ තෝරාපත් කරගන්නට. ඉතින් ඖෂධ දැන් අපි දන්නවා දැන් මේ තරගයේ නිරන්තරයෙන් රෙජිස්ට්‍රි පිරිස් දන්නවා මේ වෙනකොට කවුද අවසන් මහා තරගයට තේරීපත් වෙලා තියෙන්නේ. කොයි ක්‍රීඩකයන් දෙදෙනාද මේ කාණ්ඩේ නැත්නම් දෙවෙනි කාණ්ඩේ කවුද තුන්වෙනි කාණ්ඩේ කවුද. නමුත් අපි ඔවුන් පෙනල්ටි මේට් ක්වෙස්ට් එකේ තරග වැදුණු ආකාරයත් එක්ක පොඩ්ඩක් විස්තර සහිතව කතා කරොත් ඩිවිෂන් 1 එකේ කොයි විදිහටද අවසන් මහා තරගය හැදිලා තියෙන්නේ? ඔවුසුනෙත් අපි ගත්තොත් මේ පළවන කාණ්ඩේ මම හිතන්නේ හොඳ තරගාවලියක් අපි දැක්ක පටන් ගන්නීම සිට ක්‍රීඩකයන් බොහෝ දිනෙක මම හිතන්නේ හොඳ උත්සාහයක් ගත්ත මේ අවසන් මහා තරගයට එන්න. නමුත් ඔබ කිව්වා වගේම මේ පෙනල්ටි මේට් ක්වෙස්ට් වටේ ක්‍රීඩකයන් 4 දෙනෙක් සහභාගී වුණා. ඒ දෙදෙනෙක් මේ අවසන් මහා තරගයට එකතු වෙලා ඉන්නවා. ඉතින් නම් වශයෙන් කිව්වොත් රවින්ද්‍ර සිල්වා කොළඹ නාලන්ද විද්‍යාලයේ ඔහු මේ අවසන් මහා තරගයට එක්වන එක ක්‍රීඩකෙක්. ඒ වගේම තමයි අනිත් ක්‍රීඩකයා වන්නේ චමිදු වික්‍රමසිංහ සාන්ත අන්තෝනි විද්‍යාලය මහනුවර. ඉතින් මේ ක්‍රීඩකයන් දෙන්න අපි ගත්තොත් පෙනල්ටි මේට් ක්වෙස්ට් වටේ කොහොමද ඔවුන් ඡන්ද ලබා ගත්තේ, ඔවුන් කාවද පරාජය කළේ කියලා අපි බැලුවොත් රවින්ද්‍ර සිල්වා කොළඹ නාලන්ද විද්‍යාලයේ නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩකයා ඔහු ගන්නවා
චන්ද 3259ක් ඒ පෙනල්ටි මේට් වටේ. ඉතින් ඔහු එහිදී පරාජයට පත් කරන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අභිෂේක් ආනන්ද කුමාර්. ඔහුට ගන්නට හැකි වුණේ ඡන්ද 2264ක් පමණයි. ඒ වගේම ගත්තොත් චමිදු වික්‍රමසිංහ ඔහු ගන්නවා ඡන්ද 3251ක්. ඒ වගේම තමයි ඔහුගේ අනිකුත් ක්‍රීඩකයා වශයෙන් පැමිණි කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ෂෙනුකුද සිල්වා ලබා ගන්නට පුළුවන් වුණේ ඡන්ද 2990ක. ඒක මම හිතන්නේ ක්ලෝස් බැටල් එකක් ගියේ ඒ චමිදු වික්‍රමසිංහ සහ ෂෙනුකුද සිල්වා එක්ක. නමුත් චමිදු වික්‍රමසිංහ මම හිතන්නේ ඡන්ද ඉතාම සුළු ප්‍රමාණයකින් ජයග්‍රහණය කළා මේ අවසාන වටේට එන්න සුදුසුකම් ලබා ගත්තා. ඔව් අපි 14 වෙනිදා මේ ජූලි මාසේ 14 වෙනිදා තමයි පළමු කාණ්ඩයේ තරඟාවලිය පැවැත්වුනේ. සුවිශේෂී තරඟාවලියක් බවට පත් කරමින් තමත් උණුසුම් තරඟ වටයක් පැවැත්වුණා. රවීන්ද්‍ර සිල්වා නාලන්ද විද්‍යාලයෙන් ජයග්‍රහණය කරද්දී අනිත් පැත්තෙන් චමිදු වික්‍රමසිංහ තරඟයේ ජයග්‍රහණය කරමින් මේ දෙදෙනා අවසන් මහා තරඟයට තේරිපත් වෙනවා. චමිදු වික්‍රමසිංහ රවීන්ද්‍ර සිල්වා දෙදෙනාම කියන්නේ තමද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්. අපි දන්නවා මේ දිනවල පැවැත්වෙනවා වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් ලෝක කුසලායනය සඳහා තෝරාපත් කරගන්නා පුහුණු කඳවුරක්. මේ ක්‍රීඩකයින් දෙදෙනාම ඒ දක්ෂතාවයන් පෙන්눔 කරමින් මේ පුහුණු කඳවුරේ රැඳී සිටින්නේ. ඉතින් දෙදෙනාම දක්ෂයින්. මේ දෙදෙනාෙන් කවුද වැඩිපුරම ජනප්‍රිය කියන කාරණාව තමයි මේ තරඟයේදී අපි අවසන් මහා තරඟයේදී තෝරන්න සූදානම් සිටින්නේ. ඉතින් නාලන්දයට හැකි වේවිද පසුගිය වසරේ කිරුළ ඒ ආකාරයෙන්ම උන් සතුව තියාගන්නට පළමු කණ්ඩේ ජනප්‍රියතම ක්‍රීඩකයා ඔහු බවට පත් කරගනිමින් නැත්නම් චමින්දුට හැකි වේවිද මේ කිරුළ කන්ද උඩරටට අරන් යන්න. මේක තමයි අවසන් මහා තරඟයෙන් තීරණය වන්නේ 24 වෙනිදා. ඉතින් දෙවන කණ්ඩයත් ඖෂධ ඉතාමත්ම සුවිශේෂී චමින්දු වික්‍රමසිංහ නුවරින් පළමු කාණ්ඩයේ නියෝජනය කරද්දී දෙවන කාණ්ඩයේ සිටිනවා නුවරින් මහසෙන් රණසිංහ කිංසුට් විද්‍යාලය නියෝජනය කරන්නට. ඉතින් මහනුවර ක්‍රීඩකයින් දෙදෙනෙක් සිටිනවා දැන් අවසන් මහා තරඟයේ කාණ්ඩ දෙකකින් ඇවිල්ලා. අපි මේ ක්‍රීඩකයෙක් පමණයි. අනිත් ක්‍රීඩකයා බවට පත්වන්නේ දෙනුවන් ජයවර්ධන ශ්‍රී ජයවර්ධන ප්‍රමාද්‍ය මහාවිද්‍යාලයේ ශ්‍රී ජයවර්ධන මහාවිද්‍යාලයේ ඔහු තේරීපත් වෙන පසුගිය වසරේ ශ්‍රී ජයවර්ධන මහාවිද්‍යාලයේ කවිෂ්ක ගිහාන් ඔහු තේරීපත් වුණ අවසන් මහා තරඟයේ දෙවන කාණ්ඩයේ. නමුත් ඔහු අනුශූරයා බවට පත්වන්නේ පසුගිය වසරේදී. ඉතින් මේ වසරේ දෙනුවන් ජයවර්ධන සිටිනවා. බලමු ඔහුට හැකියාව ලැබේවිද මේ වසරේ ජයග්‍රහණය ලබන්නට. ඉතින් කොහොමද මේ 15 වෙනිදා පැවැත්වුණු පෙනල්ටි මේට් ක්වෙස්ට් එක ඩිවිෂන් 2 එකේ තරගය පැවැත්වුනේ කොහොමද? ඔවුසුලතම කිව්වා වගේම මේ ඩිවිෂන් 2 එහෙම නැත්නම් දෙවන කාණ්ඩයේ හොඳ පැටල්ස් අපි දැක්ක පටන් ගන්නේ ඉදම්ම මේ විශේෂයෙන් මේ ශ්‍රී ජයවර්ධන මහාවිද්‍යාලයේ මතන ක්‍රීඩකයන් 3 දෙනෙක් ක්‍රීඩා කළා. ඒ වගේම තමයි පානදුර අපි දැක්ක පාසල් කිහිපයක් එකතු වෙලා හිටිය ඔවුන්ගේ ක්‍රීඩකයන් බොහෝ ප්‍රමාණයකට මේ විදිහට හොඳ තරගාවලියක් අපි දැක්ක ආරම්භයේ පටන් මේ දෙවන කාණ්ඩයේදී. අපි ගත්තොත් මේ අවසාන මහා තරගයට ඔබ කිව්වා වගේම මහසෙන් රණසිංහ ඇවිල්ලා ඉන්නවා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන්. ඒ වගේම තමයි අනිත් ක්‍රීඩකයා වන්නේ දෙනුවන් ජයවර්ධන ශ්‍රී ජයවර්ධනපුර මහාවිද්‍යාලය. ඉතින් මේ ක්‍රීඩකයන් අපි ගත්තොත් කොහොමද පෙනල්ටි මීටර් රවුන්ඩ් එකේ එහෙම නැත්නම් මේ අපි දන්නවා මේ තරගාවලියේ සෙමි ෆයිනල් එකේ කොහොමද කොහොමද ඡන්ද ලබා ගත්තේ කියලා. ඉතින් දෙනුවන් ජයවර්ධන ගන්නවා ඡන්ද 6310ක්. ශ්‍රී ජයවර්ධනපුර මහාවිද්‍යාලයේ දෙනුවන් ජයවර්ධන ඡන්ද 6310ක්. ඒ වගේම තමයි කවිදු කෞශල්‍ය සාන්ත තෝමස් විද්‍යාලයේ මාතලේ නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩකයා ඔහු ගන්නවා ඡන්ද 2661ක්. ඒ වගේම තමයි මහසෙන් රණසිංහ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ඔහු ලබා ගන්නවා ඡන්ද 6580ක්. ඒ වගේම තමයි ඔහු පරාජයට පත් කරන්නේ මිලින්ද සංජය පානදුර රාජකීය විද්‍යාලයේ නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩකයා ඔහු ඡන්ද 5742ක් ලබා ගන්න. ඉතින් මේ විදිහට මම හිතන්නේ මේ තරගාවලියේ penalty weight quest වටේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් මේ ඩිවිෂන්ස් 4 ඩිවිෂන්ස් එහෙම නැත්නම් මේ තරගාවලි 4ෙන්ම මතන වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තියෙන මහසෙන් රණසිංහ ඡන්ද 6580ක් ලබාගෙන ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අවසාන මහා තරගයේ ඔහු සහ දෙනුවන් ජයවර්ධන අතර ඔහු ඡන්ද 6310ක් ලබාගත්ත හොඳ බැටල් එකක් අවසානයේ අපිට බලන්න. ඖෂධ අමතක කරන්න බැරි කාරණාව තමයි දෙනුවන් ජයවර්ධන එක් තරග වටයකදී ඡන්ද 10 පසු කරන්නට සමත් වුණු ක්‍රීඩකයෙක්. ඉතින් උණුසුම් තරගයක් අවසන් මහා තරගයේ බවට පත් වේවි. ඒ නිසා මොකද දැන් අපි පෙනල්ටි මේට් ක්වෙස්ට් එක ගත්තාම ඡන්ද 6500 ආසනට ගිය ක්‍රීඩකයින් දෙදෙනෙක් තමයි අවසන් මහා තරගයේ සඳහා දෙදෙනාම පැමිණ තිබෙන. ඉතින් උණුසුම් කරට කරසටනක් 24 වෙනිදා උදෑසන 10 සිට දෙවන කාණ්ඩයේ දෙනුවන් ජයවර්ධන ශ්‍රී ජයවර්ධනපුර මහාවිද්‍යාලයෙන් සහ මහසෙන් රණසිංහ කිංස්වුඩ් විද්‍යාලයෙන් තරඟ වදිනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි දෙවන කාණ්ඩයේ තරගයේ අවසන් මහා තරගයේ පැවැත්වෙන නිමිත තිබෙන්නේ. ඉතින් චමින්දු මහනුවරින් ඉන්නවා. එතකොට කිංස්වුඩ් විද්‍යාලයෙන් ඉන්නවා මහසෙන් රණසිංහ. අපි තුන්වෙනි කාණ්ඩයට යනකොට ඔන්න ඉන්නවා තවත් මහනුවර ක්‍රීඩකයෙක්
අකුරණ අස්හර් කොලෙජ් නැත්නම් අකුරණ අස්හර් විද්‍යාලයේ මොහමඩ් බිශ්රි ඔහුත් උණුසුම් තරගයක් ලබා දෙනවා. දැන් මේ තරග වටේ තුන්වෙනි කාණ්ඩය තරග වටේ පිළිබඳව කතා කිරීමේදී තේරීපත් සිටින්නේ අකුරණ අස්හර් විද්‍යාලයේ මොහමඩ් බිශ්රි සමගින් රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ ක්‍රීඩකයා නදුන් ප්‍රියදර්ශන. ඉතින් මේ තරගය පැවැත්වුණේ නැත්නම් මේ ක්‍රීඩකින් දෙදෙනා අවසන් මහා තරගය සඳහා තේරීපත් වන පෙනල්ටිමේට් ටෙස්ට් නැත්නම් සෙමි ෆයිනල් එක පැවැත්වුණේ 16 වෙනිදා ජූලි මාසේ 16 වෙනිදා ඉතාමත් උණුසුම් තරගයක් කරට කරසටන බවට පත්වන්නට මේ තරගාවලියත් සමත් වුණා. ඉතින් ඖෂධ කොහොමද මේ 16 වෙනිදා පෙනල්ටිමේට් ටෙස්ට් කියන්නේ මේ තුන්වෙනි කාණ්ඩේ? අවසුනේ අපි ගත්තොත් ඩිවිෂන් 3 එහෙම නැත්නම් මේ තුන්වෙනි කාණ්ඩේ මොහමඩ් බිශ්රි ඔබ කිව්වා වගේම අස්හර් විද්‍යාලයේ අකුරණ ඔහු ඡන්ද 3971ක් ලබා ගන්නවා. ඒ වගේම තමයි ඔහු පරාජයට පත් කරන්නේ අකිල ප්‍රියශාන් CWW කන්නංගර විද්‍යාලයේ නියෝජනය කරන ප්‍රවීණ ක්‍රීඩකයා මත්තුගම CWW කන්නංගර විද්‍යාලයේ ඔහු ඡන්ද 1198ක් පමණයි ලබා ගත්තේ. ඒ වගේම තමයි අනිත් ක්‍රීඩකයා නදුන් ප්‍රියදර්ශන ඔබ කිව්වා වගේම සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ රත්නපුර නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩකයා ඡන්ද 2349ක් ලබාගෙන ඒ වටේ ජයග්‍රහණය කළා. ඔහු පරාජයට පත් කළේ මලිත් නෙත්සිරි ඉබ්බාගමුව මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩකයා. ඔහුට ලබා ගන්නට හැකි වුණේ ඡන්ද 1710ක් පමණයි. මේ විදිහට තමයි මේ තුන්වන කාණ්ඩයේ නැත්නම් ඩිවිෂන් 3 වටේ අවසාන ක්‍රීඩකයන් දෙදෙනා ඔවුන්ගේ ස්ථානය මේ අවසන් මහා තරගයේ වෙන් කරගත්තේ. යානෝ දැන් අවසන් මහා තරගයේ 24 වෙනිදා තුන්වෙනි කාණ්ඩයේ පැවැත්වෙන්නේ මොහමඩ් බිශ්රි අස්හර් විද්‍යාලයේ අකුරණ ඔහුත් සමගින් නදුන් ප්‍රියදර්ශන රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ කණ්ඩායමේ දැන් ක්‍රීඩකයන් තිදෙනයි මහනුවර නියෝජනය කරමින් දැන් ඉන්නවා කාන්තාංශයට යනකොට නේත් නිමල් ෂාන් මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ කණ්ඩායම නියෝජනය කරමින් කන්ද උඩරට දැඩි සටනක් ලබා දෙනවා මේ සියලුම අංශවල ජයග්‍රහණ ලබා ගන්නට. නමුත් අවසන් මහා තරගයේ ඉතාමත් උණුසුම් තරගයක් බවට පත් වෙනවා නොඅනුමානයි. මොකද සියලුම ක්‍රීඩකයන් දැන් ඉන්නේ කරට කර අපි අර ගත්තහම නොකවුට් ස්ටේජ් එකේ දෙපැත්තකින් ඇවිල්ලා තමයි එකතු වෙන්නේ. දැන් තමයි හොඳම තරගකාරී ක්‍රීඩකයන් දෙදෙනා හම්බෙන්නේ. ඉතින් නේත් නිමල් ෂාන් සමගින් වාද්දුව මධ්‍ය මහාවිද්‍යාලයේ සාවින්දිකුරේ තමත් උණුසුම් තරගයක් ලබා දෙනවා. ඉතින් සාවින්දිකුරේ එක තමයි අවසන් මහා තරගය තියෙන්නේ. ඒ තරගය පැවැත්වුණේ පෙනල්ටිමේට් ටෙස්ට් එක 17 වෙනිදා කාන්තා ක්‍රිකට් අංශයේ. ඉතින් එයත් උණුසුම් තරග බවට පත්වන්නට වුණා. මොකද මේ පැවැත්වුණු තරග දෙකම තාමත්ම හොඳ ඡන්ද සංඛ්‍යාවක් කරා ගමනට තරග දෙකක් බවට පත් වුණා. කොහොමද ඖෂධ මේ 17 වෙනිදා පැවැත්වුණු කාන්තාංශයේ පෙනල්ටිමේට් ටෙස්ට් එක? අවසුනේ ඉතින් සාවින්දිකුරේ වාද්දුව මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩිකාව ගන්නවා ඡන්ද 5960ක්. ඒ වගේම තමයි ඇය පරාජයට පත් කරන විශ්මි ගුණරත්න ඇය රත්නවලි බාලිකා විද්‍යාලයේ නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩිකාවක්. ඒ වගේම තමයි ඇය ලබා ගන්නේ ඡන්ද 3457ක් පමණයි. ඒ වගේම නෙත් නිමල් ෂානි සාන්ත අන්තෝනි විද්‍යාලයේ මහනුවර නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩිකාව ඡන්ද 3259ක් ලබා ගන්නවා. ඒ වගේම ඇය පරාජයට පත් කරන්නේ සුබන්‍යා නිෂාදි ඡන්ද 2203ක් පමණයි ලබා ගන්න. ඉතින් මේ විදිහට තමයි මේ අවසාන මහා තරගයට මේ කාන්තාංශයෙන් ක්‍රීඩිකාවන් දෙදෙනා තමගේ ස්ථාන වෙන් කරගෙන තියෙන්නේ. ඒ ආකාරයෙන් තමයි දැන් මේ ක්‍රීඩිකාවන් අවසන් මහා තරගය සඳහා පෙළගැස්වී තිබෙන්නේ. දිනය එළඹෙන සෙනසුරාදා දිනය ජූලි මාස 24 වෙනිදා උදෑසන 10ට මේ සියලුම අංශවල අවසන් මහා තරගය ආරම්භ වෙනවා. පළමු කාණ්ඩයේ රවින්ද්‍ර සිල්වා චමුදු වික්‍රමසිංහ සමගින් පළමු කාණ්ඩයේ තරගය, දෙවන කාණ්ඩයේ දෙනුවන් ජයවර්ධන සමගින් මහසෙන් රණසිංහගේ තරගය, එවැගේම තුන්වන කාණ්ඩයේ නදුන් ප්‍රියදර්ශන සමගින් මොහමඩ් බිශ්රිගේ තරගය සහ කාන්තා ක්‍රිකට් අංශයේ සාවින්දි කුරේ සමගින් තරග වදිනවා නෙත් නිමල් ෂානි. මේ ආකාරයෙන් තමයි අවසන් මහා තරග 4 පෙළගැස්වී තිබෙන්නේ 24 වෙනිදා ක්‍රියාත්මක වීමට නිමිතව. ඉතින් ඒ තරග වටවල නීති රීති පුංචි වෙනස්කම වෙලා තිබෙන්නේ. ඔබට සුපුරුදු පරිදි පැය 12ක කාලයක් තිබෙනවා තරගය සඳහා මනාප පළ කරන්නට ඔබගේ පාසලේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ජනප්‍රියතම පාසල් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට පත් කරන්නට. ඉතින් මේ පැය 12ක කාලය තුල අපි දන්නවා ප්‍රස්ථාර සටහන් ඔස්සේ අපේ වෝටිං සිස්ටම් එකේ පෙන්වනවා කොයි ආකාරයෙන්ද ක්‍රීඩකයන් ඡන්ද ලබා ගන්න කියලා. ඉතින් මේක අර අපි පෙනල්ටිමේට් ක්වෙස්ට් එකේ කරා වගේම හවස 4ට නවත්තනවා. හැබැයි පෙනල්ටිමේට් ක්වෙස්ට් එකේදී ඖෂධ අපි දුන්නා පැයෙන් පැය අප්ඩේට් නැත්නම් යාවත් කාලින කිරීම තුනක් කොයි ආකාරයෙන්ද ඡන්ද තිබෙන්නේ කියලා අදාළ ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට කොයි ආකාරයෙන්ද තමන්ගේ ඡන්ද තිබෙන්නේ කියලා. ඉතින් අවසන් මහා තරගයේ වෙනස වන්නේ අපි ඔබට අවස්ථා දෙකක් පමණයි නැත්නම් හවස 5ට සහ හවස 6ට පමණයි ලබා දෙන්නේ. යාවත් කාලින කිරීම පැය දෙකක කාලයක් පමණයි ලබා දෙන්නේ. ඒ සමගින් හවස 6 සිට රාත්‍රී 10 දක්වා තරගය තීරණය කරන්නේ ඔබයි. ඉතින් රාත්‍රී 9:45ට අපි අවසන් මහා තරගයේ පිළිබඳව අවසන් මහා තරගයේ ප්‍රතිඵලත් සමගින් ඔබ වෙතට සජීව පැමිණෙන්නට සූදානම් සිටිනවා. ඉතින්
9:45 සිට අපේ සජීවී විකාශයෙන් රාත්‍රී 10ට ඡන්ද විමසීම නැත්නම් මනාප පළ කිරීම අවසන් වූ පසු ඔබට ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව අපි නිවේදනය කරන්නට සූදානම් සිටින. ඒ ආකාරයෙන් තමයි නීති රීති පෙළ ගැස්වී තිබෙන්නේ. තරගයේ 24 වෙනිදා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා තමයි තරගය පැවැත්වෙන්නේ. ඔව් සුනිත්, ඉතින් ඒ විදිහට තමයි අපේ මේ the most popular school cricket මේ අවස්ථාන මහා තරගයේ ඔබ කිව්වා වගේම ජූලි 24 වෙනිදා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා උන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා මේ ක්‍රීඩකයන් සහ ක්‍රීඩකයන් ඒ කිරුළ වෙත ගෙනියන. ඉතින් අපි මතක් කරන්න ඕනේ සුනිත්, ඒ වගේම තමයි මේ තරගාවලිය අපිට ඉදිරියට ගෙනියන්න ලොකු ශක්තියක් ලබා දුන්න මේ අනුග්‍රාහක බවතුන්. ඉතින් ඔවුන්වත් මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි ගත්ත ඒ අණු අපි ගත්තොත් අටාරි ආයතනය, ඒ වගේම තමයි යුනියන් ඇෂුරන්ස්, මෙඩුසා සිලෝන්, වගේම තමයි ෆෝනෝ ටෙක්නොලොජිස්. ඉතින් මේ අනුග්‍රාහක බවතුන් තමයි අපිත් එක්ක මේ තරගාවලිය පුරාවට රැඳී ඉඳලා මේ ක්‍රීඩකාවන්ට සහ ක්‍රීඩකයන්ට ඒ අවශ්‍ය ශක්තිය ලබා දෙන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ සියලුම අනුග්‍රහ බවතුන් ඔබට මතක නම් පසුගිය වසරේ තපත් සමගින් වැඩි සිටිය වුන් මේ වසරේ තපත් සමගින් එකතු වෙනවා. මොකද මේ තමත් සුවිශේෂී පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් සෑදුණු සුවිශේෂී ස්ථානයක් බවට පත් වී තිබෙන්නේ දැන් මේ batsman.com most popular නැත්නම් ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව තරගයේ. ඉතින් 24 වන දවස් උදෑසන 10ට තරගය ආරම්භ වෙනවා. අවසන් මහා තරගය. ඉතින් ආරාධනා කරනවා ඔබ සැමට ඔබගේ පාසලේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව අවසන් මහා තරගයේදී ජනප්‍රියතම පාසල් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ලෙස කිරුළු පනන්දන්නට. ඖෂධ ස්තුතියි අපත් සමගින් සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඉතින් ඖෂධයට ස්තුති කරගෙන අපි සූදානම් සමුගන්නට ඔබේ නිවසින්. ඉතින් ආරාධනා කරනවා batsman.com අපගේ වෙබ් අඩවියත් සමගින් සම්බන්ධ වන්නට. ටීම් batsman YouTube නාලිකාව සහ batsman.com Facebook පිටුවත් සමගින් නිරන්තරයෙන් එකතු වන්න. මේ සියලුම තොරතුරු ඔබත් සමගින් යවත් කලින් කිරීමට සූදානම්. එසේනම් සමුගන්නවා ඔබේ නිවසින් මේ අවසන් මහා තරගයේ දිනේ නැවතත් මතක් කරන්නම්. 24 වෙනිදා උදෑසන 10 සිට රාත්‍රී 10 පැය 12ක කාලයෙන් ජනප්‍රියතම පාසල් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව කිරුළු ගන්නනවා. ඉතින් සූදානම් සමුගන්නට සුබ දිනයක් ප්‍රාර්ථනා කරමි.